සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. දැනට සම්බන්ධ වුණ හැම දිනාටම මම දන්නවා ඉදිරියට ඉක්මනින් සම්බන්ධ වෙවි කියලා. අපි අලුත් වැඩක් කරන්න හදන්නේ. මේ මාසයේ අවසානයේ එන දවසට කියන්නේ ඔක්තෝබර් 1 වෙනිදා කියලා. මේක ජාත්‍යන්තර වැඩිහිටි දිනේ ලෝකලාමා දිනේ දෙකම සමරන දවස. වැඩිහිටි දිනේ වෙනුවෙන් අප වෙත කරන ලද දැන්වීමක් නිසා මේ වන විටත් මව්පියන්ගේ පැත්තෙන් ලෝකෙ දිහා බලලා දරුවන් දෙස බලලා ඔක්තෝබර් 1 වෙනිදාට ප්‍රඥා නාලිකාව තුළ විකාශනය වෙන්නට ධර්මදේශනාවක් දැනටමත් මම පටිගත කරලා තියෙනවා. දැන් ළමා දිනේ වෙනුවෙනුත් යමක් කරන්නට යෝජනා වෙලා තිබෙනවා. මම මේ ධර්මදේශනාව පටිගත කරන මගේ දෙමහල් ධර්මශාලාව 2015 ඉදිරියෙන් පටන්ම සෑම වසරකම ඔක්තෝබර් 1 වෙනිදාට ඒ යුගයේ පවතින හොඳම ළමා චිත්‍රපටිය ගෙනවිත් මේ හෝල් එක පිරෙන්න දරුවෝ එකතු කරලා ඔවුන්ට නෙස්කැෆේ කෝපි සමග විශේෂ සංග්‍රහයක්ත් කරලා ආදර්ශයක් ලබා දෙන වැඩක් මා කරමින් හිටියා. නමුත් දැන් මේක කරන්න බෑ. එහෙම පළවෙනිදාට කට විවෘත වුණත් මේ தത്വයට තවමත් පිරිස එකතු කරන්න සුදුසු නැහැ. ඒ අතර පසුගිය අවුරුද්දේ මට මා හඳුනන පවුලක දරුවෝ 3 දෙනෙක් Tamanගේ මව්පියන් සහ ඥාතීන් එක්ක එකතු වෙලා මෙහෙට ඇවිදින් ධර්මදේශනාවක් පටිගත කරලා ඒ ප්‍රඥා නාලිකාව තුළ විකාශනය කරනු ලැබුවා දරුවන් වෙනුවෙන් කියලා. ඔවුන් මට අලුත් යෝජනාවක් කරලා තිබෙනවා මේ Facebook එකේ මෙම ධර්මදේශනාවක් අද හෝ ඊළඟ දවසේ කරලා ඒක YouTube එකට එකතු වෙන්න අරින්න කියලා ලෝකේ හැමදිනා වෙනුවෙන් දරුවන් වෙනුවෙන් පමණක් නෙවෙයි මව්පියන් වෙනුවෙනුත්. දැන් මම මේ කතාව කරන්නේ දරුවන් විතරක් වෙනුවෙන් නෙවෙයි මව්පියන් වෙනුවෙන්. එතකොට ඒ සඳහා අනුග්‍රහය දක්වුවා වූ දෙනෙක් ඉන්නවා සහෝදර සහෝදරයන් දෙන්නා දුවලා පුතාලා දෙනෙක්. උන්ගේ විශේෂ අනුග්‍රහය මේ සඳහා ලැබී තිබෙන අතර ඔවුන්ටත් විශේෂයෙන් මම ස්තුතියක් ප්‍රශංසාවක් කරමින් මේ කටයුත්ත ආරම්භ කරනවා. ඔවුන්ට කියන්නේ දිනුක කළුබෝවිල, පුදම්සා කළුබෝවිල සහ සිඩ්නි කළුබෝවිල කියලා. මේ තමයි පසුගිය වසරෙත් අපි සමග එකතු වෙලා විශාල වීදමක් කරලා ඥාති සංග්‍රහයක් එහෙමත් කරලා මේ ධර්ම දේශනාව කළේ. අද මම මේ කතාව නැත්නම් මේක දේශනාවකට කතාවක් වගේ වෙනවා. පාලිම පාවිච්චි කරන්න කල්පනා කරන්නේ නැහැ. එහෙම වුණා නම් ඊළඟ එකේදී තව කරුණු ටිකක් තමයි සඳහා එකතු කරන්න කල්පනා කරන්නේ. නමුත් මට පේන දේවල් ටිකක් තියෙනවා මේ ලෝකේ ගැන කියන්න. අන්නේ පේන දේවල් ටික දරුවන්ගේ දැන ගැනීම සඳහා කියන්න කැමතියි මම. මොකද කියනටත් කියනවා හොඳම දේ දරුවන්ට කියලා. අපි දරුවෝ වශයෙන් හිටපු අය ප්‍රාර්ථනා තිබුණ අය ආකාර තුනක අධ්‍යාපනය ලැබුව අය ඒගොල්ලෝ අපට අද පේන දෙයක් තියෙනවා. මේ පේන දේ දරුවන්ට හෝ බොහෝ දෙනාට පේන්නේ නැහැ. අනේ පේන දේ ආශ්‍රයෙන් දරුවන්ගේ ලෝකේ වඩාත් ලස්සන කරන්න, දරුවන්ගේ ලෝකේ වඩාත් නිරවුල් කරන්න ගත යුතු ක්‍රියාමාර්ග නැත්නම් හඳුනාගත යුතු ක්‍රියාමාර්ග මොනවද කියලා මට තේරෙන කරුණු ඔස්සේ මා පැහැදිලි කරනු ලබනවා. ඔබටත් ඒක වැදගත් වෙයි කියලා හිතනවා මම. විශේෂයෙන් මේ දරුවන් කියලා කියන්නේ මේ ලෝකේ පවත්තන්ට අවශ්‍ය ඉදිරි පරපුර. මේ සඳහා
මව්පියන්ට හැකියාවක් ලබා දීලා තියෙනවා. මව්පියන් ස්වකීය ශක්ති සම්පන්න කාලයේදී ඉදිරි ව්‍යාපාරික කටයුතු ලෝකේ හැමදේම පවත්වන්න අංකුර ටිකක් විහි කරනවා දරුවන් කියලා. අංකුර කියන්නේ පුංචි පැල කියන එකනේ. අංකුර තමයි පහු වෙනකොට ලොකු ගස් බවටපත් වෙන්නේ. එතකොට කෙසෙල් ගසක වටේටම අංකුර එනවා. අංකුරය ඇවිදින් ගහේ උදව්ව අරගෙන හැදිලා ඊට පස්සේ ස්වාධීනව හැදෙන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒ වගේ මේ දරුවෝ නැමැති අංකුර වලට වර්තමානයේ ලෝකේ හැම කෙනෙක්ම අනාගත යහපත සඳහා ලබා දෙන දේ තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. මේ වසරේ නම් ඉතින් පාසල් වලට එකතු වෙලා අධ්‍යාපනය ලබන්න ලෝකේ කාටවත් බැරි වුණා. නමුත් මේ වගේ සහ ඔන්ලයින් ඔස්සේ අධ්‍යාපනය බොහෝ දෙනා ලබනවා මං හිතන්නේ. මේ අධ්‍යාපනය සරු දෙයක්, සාර්ථක දෙයක් නැත්නම් ප්‍රශ්න ජය ගන්න එකම මාර්ගය කියලා තමයි මව්පියන් කල්පනා කරන්නේ, ගුරුවරු කල්පනා කරන්නේ, දරුවන් කල්පනා කරන්නේ, අධ්‍යාත්ම ප්‍රඥාන් පවා කල්පනා කරන්නේ. නමුත් මම දකින්නේ මේක ජීවිතයේ සම්පූර්ණ ගැටලු විසඳා දෙන ਸਰව සම්පූර්ණ රටාවක් විදිහට. මේක කිසියම් ආකාරයක ඒකපාක්ෂිකභාවයක් තියෙනවා. මේකෙන් විසඳුම් ලබා දෙන්නේ මොනවද කියන එක පිළිබඳව දරුවන්ට තේරෙන්නේ නැහැ. සාමාන්‍ය අයට තේරෙන්නේ නැහැ. මේකෙන් ලබා දෙන්නේ එක පැත්තකට විසඳුමක් විතරයි. තව පැත්තක් මෙවුන්ට පේන්නේ නැහැ. මේ නිසා මේකේ ලෝකෙට බලාපොරොත්තු වෙන පරිදි හිතකරම ප්‍රතිඵල ලබා දෙන්න සහ දරුවන් වැඩිහිටියන් බවට පත් වෙනකොට ඔවුන්ගේ ජීවිතයේ පූර්ණ තෘප්තිමත් ජීවිතයක් බවට පත් කරන්න අසමත් වෙනවා. අන්න ඒක දැනගන්න ඕන. මම මෙහෙම කියන්නම්. මටත් ඇති වුණ කල්පනාවක් තමයි මම හිතන්නේ අවුරුදු 15 20 අතර කාලේ ඉගෙන ගන්නකොට ඉගෙන ගත්තාම ජොබ් එකක් හම්බුනොත් සියල්ල හරියනවායි කියලා. අම්මා තාත්තට බලා ගන්න එක හරි, සහෝදර සහෝදරියන් සලකන එක හරි, විවාහ වුණොත් බිරිඳට හෝ දරුවන්ට සලකනවා ජොබ් එක තුල සල්ලි තුල සියල්ල සිදු වෙනවා කියලා තමයි මටත් ඒ කාලේ හිතුනේ. ඒ නරඹන අයටත් එහෙම හිතනවා ඇති. නමුත් වර්තමානයේ අපේ රටේ තරම් දියුණු නැති වුණත් මීට වඩා ධර්මයේ නොතිබුණත් නීති රීති මට්ටමින් දියුණු වුණ නීත්‍යානුකූල ජීවිත ගත කරන අවුල් වියුල් අඩු සුව පහසු තියෙන ජීවිත ලෝකේ තියෙනවා. රටවල් ජීවිත තියෙන රටවල් ලෝකේ තියෙනවා. එතෙමිට පොලිසියක් පවා නැහැ කියලා කියනවා. එතෙමිට වාහනේ දාලා පාරේ දාලා ගියත් වරකම් කරන්න කෙනෙක් නැහැ කියලා තියෙනවා. එහෙම යම් මට්ටමක නිදහසක් භුක්ති විඳින්න පුළුවන් රටවල් තිබෙනවා. මේ වගේ කර්කශ අවුල් සහිත පරිසරයක ඉඳලා මේවට ගියාපම නිදහසක් භුක්ති විඳිනවා කියලා තේරෙනවා ඇති. නමුත් ඒක තුලත් මම දකින්න එක දෙයක් තියෙනවා. ඒක මම මෙහෙම විස්තර කරන්නම්. මේ අපිට මේ ප්‍රශ්න තියෙනවානේ. ලංකාවෙත් විවිධ ප්‍රශ්න තියෙනවා. මොකද්ද මේකට කියන්නේ? එළවලු මිල පාලනය කරගන්න බැරි ඉහළ පහළ යන එක. සීනි තෙල් මිල පාලනය කරගන්න බැරි ඉහළ පහළ යන එක. ගම් වතුර ගලා අස්වැන්න පාළු වෙන එක. ගම් වතුර ගලා නිවාස හානි වෙන එක, ජීවිත හානි වෙන එක. සහ මේකී සහ නොකී අස්වැන්න අලින් භුක්ති විඳින එක. මහන්සි වෙලා එකතු කරගත්ත අස්වැන්න විකුණ ගන්න විදිහක් නැහැ, මිලාඩුයි කියලා පරිස්සම් කරගත්තාම ඊට පස්සේ අලිය ඇවිදින් ඒක කාලා යනවා.
එහෙම නැත්නම් පසුගිය දවස්වල මේ අසනීපයක් ඇවිදින් මේකෙන් ගැලවෙන්න මේ එන්න තෙන්න පෙර මිනිස්සු පොරාල්ලාල ව්‍යාජ බෙහෙත් පසුපස ගියා. ඒ වෙම්ම බෝ වෙනවා නම් බෝ වෙන්න ඕන පොකුරු හැදුනා. මොකද ජීවිතේ නැති වෙයි කියන බය තියෙනවා. ජීවිතේ නැති වෙයි කියන බය සැපක් නෙවෙයි දුකක් නෙවෙයි. මොන මේකට එක නමක් කිව්වොත් මොකද කියන්නේ? මේකට කියන්නේ සමාජගත දුක කියලා. සමාජගත දුක ඒ රටවල් වලදී 100 සංඛ්‍යාවෙන් අඩු සහ වැඩි වෙනවා. ඉතියෝපියාව පැත්ත ගත්තාම හුඟක් වැඩි ඇති. ධර්මකලාපී අපේ රටවල් වල ගත්තාම තරමක් අඩුයි. මීට වඩා දියුණු රටවල් වල තවත් අඩුයි. එතකොට මව්පියන්ට, රජයට, ගුරුවරුන්ට, රැකියාවට, මුදල් වලට පුළුවන්කම තියෙන මේ සමාජගත දුක කියන එක යම් මට්ටමකට විසඳන්න පමණයි. නමුත් සමාජගත දුක කියන්නේ ජීවිතයේ සියල්ල නෙවෙයි. ජීවිතේ තව කොටසක් තියෙනවා. චිත්තසංතානගත දුක. මේ ගැන යොමු වෙලා නැහැ මේ අධ්‍යාපනය. විෂයක් වශයෙන් ආගමක් ඉගෙනනවාට මේ පිළිබඳ මේක සංසිඳවා ගන්න හැටි පිළිබඳව පැහැදිලි කරලා නැහැ. මේ නිසා හැමෝම මේ ඒකපාක්ෂික අධ්‍යාපන රටාව තුළ සියල්ල විසඳ ගන්න මහන්සි වෙනවා. නමුත් අගට ගියාපුවම මං හිතනවා ලැබූ සියල්ල බලාපොරොත්තු වුණු සියල්ල ලැබුණේ නැහැ කියලා වැටහෙයි කියලා. මේ නිසා අපි මේ අධ්‍යාපනයේට හරස් කපන්නේ නැතුව මේක ලැබිය යුතු ආකාරය කතා කරලා අර ඊළඟ කාරණේත් හොයලා බලන්න ඕන. අපි දරුවෝ වශයෙන් සමාජයට එන්නේ. මව්පියන් උද්‍යෝගිමත් කරනවානේ. දරුවොත් උද්‍යෝගිමත් වෙනවා, කම්මැලිත් වෙනවා. තරඟයකුත් තියෙනවනේ පහේ. තරඟයක්. මොකටද තරඟයක් බවට පත් වෙලා තියෙන්නේ? මේ ශිෂ්‍යාධාර ලබා ගන්න හෝ ජනප්‍රිය පාසල් වලට ඇතුළත් වෙන්න නම් ඒගොල්ලෝ කියන තරම් ගන්න ඕන. මේ පුංචි සිඟිත්තන්ට මේක තේරෙන්නේ නැහැ. මේ තරඟට වැළැත් වෙලා ඉන්නේ කවුද? අම්මලා තාත්තලා. දරුවන්ට අනවශ්‍ය ප්‍රමාණයට වද දෙනවා සමහර වෙලාවට. එහෙම කාලත් එක එක අවුරුදු වලදී පෙළුණයි කියලා දරුවන් දීප සමහර අම්මලා තාත්තලා කතාත් මම අහලා තියෙනවා. නමුත් එතනින් එහාට ඉගෙන ගත්තේ නැත්නම් මේ දරුවා ඒ ශිෂ්‍යත්ව පාස් කියන එකේ රජයේ රැකියාවක් කරන්නේ මොකක් හරි එකකට සුදුසුෙක් වෙනවද නැහැ. එතනින් එහාට යන්න ඕන. එතනින් එහාට ගිහින් 9 10 පන්ති වල අධ්‍යාපනයේ කඩාකප්පා කරන අයත් ඉන්න පුළුවන්. කරගන්න අයත් ඔච්චර පාස් වුණත් ඉන්න පුළුවන්. ඒ වගේ මේ අපි අපේ මේ මොළවලට කිසියම් ආකාරයක පරිණාමයක් ලැබිලා තියෙන්නේ. 100% හැමෝටම ඔය කියන සකස් කළ අධ්‍යාපන පාරේ ප්‍රතිඵල ලබන්න යන්න බෑ. නමුත් රට සකස් වෙලා තියෙන්නේ කොහොමද? එසේ උගතුන් බුද්ධිමතුන් බවට පත් වුනහම ඒ බුද්ධිමත්කමට වැඩි පඩි දෙන. හොඳ නිලැඳුම් එහෙම හොඳ නිලැඳුම් එහෙම තියෙනකොට වායු සමනය කරපු කාර්මවල ඉන්න පුළුවන් වෙනකොට ටයිකෝඩ් පරිඳින්න පුළුවන් වෙනකොට ඒවට වැඩි වැටුප් තියෙනවා. එහෙම නැත්නම් මග වැඩ කරන්න වුණොත් කුමරක වැඩ කරන්න වුණොත් ගල් කොරියක වැඩ කරන්න වුණොත් එහෙම දාඩිය මුගුරු හලන්න වෙනවා. මුදල් අඩුවෙන් හම්බ වෙනවා. එතකොට මුදල් අඩුකම නිසා ඇති දුක එතන තියෙනවා. අතන වැඩිකම තියෙනවා. ඒ නිසා මේක තුල හොඳින් ඉගෙන ගත්තොත් අර වැඩිපුර මුදල් හදල් වෙන තැනට යන්න පුළුවන් කියන අදහස දරුවා තුලක් තියෙනවා, අම්මලා තාත්තලා තුලක් තියෙනවා. මේ සඳහා ඉතින් ඒකට තරඟයට ලැත් වෙලා ඉන්නවා. අනිත් අය පරාජය කළා ඉස්සරහට යන්න. මේ තරඟයම මිනිසා දුකටපත් කරයි කියන එක තරම දන්නේ නැහැ සමාජයේ. මට මතකයි මම පහේ පන්තියේ හිටපු බංකුවක් තිබුණා. බංකුව කියන්නේ ඩෙස් එකේ. මේ ඩෙස් එකේ හිටියේ යාළුවෝ තුන් දෙනෙක්.
ගුරුතුමිය මේ යාළු තුන් දෙනා දක්ෂ නිසා එකට වාඩි කරලා තිබ්බද නැත්නම් එකට උදව් කරගත්ත නිසා දක්ෂ වුණාද කියන්නේ මට මතක නෑ. මොකද අවුරුදු 10 නේ වයස. හැබැයි අපි තුන් දෙනාම එක මට්ටමේ. තුන් දෙනාම අවශ්‍ය තරඟ වලින් අදාළ තැන් වලට ගියේ ඔවුනොන්ට උදව් කරපු නිසා. ඒක ඊර්ෂ්‍යාවක් තිබුණේ නෑ. හංගන එකක් තිබුණේ නෑ මොකක්වත්. නමුත් වර්තමානයේ තුල මව්පියන් පවා යම් යම් ප්‍රශ්න පත්‍ර උත්තර පත්‍ර අනිත් අයගෙන් සංගවා ඉස්සරහට යන්න මේ තරඟකාරීත්වය ලෑස්ති කරලා තිබෙනවා. ඉතින් ඊට පස්සේ අර ලකුණු 160 70 80 ගන්න තරගෙට දුවන්න ලෑස්ති කරලා තියෙනවා. මේක ළමයින්ට මානසික වෙහෙසක් සමහර අයට. දක්ෂ අයට නම් ප්‍රශ්නයක් නෑ. මම දකින්නේ මෙහෙමයි. මේ ලෝකෙට ආපු දක්ෂ අයයි මේ අදක්ෂ අයයි සේරම ජීවත් වෙන්න ඕන. සේරටම බඩගිනිත් වෙනවා. සේරටම ගෙවල් දොරවලුත් ඕනේ. සේරටම එන හැමෝටම ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙන්න ඕනනේ. ඉගෙන ගත්තත් නැතත්. ඉහළ රැකියාවක් කළත් නැතත්. ඒ අයිතිය තියෙන්න ඕන. ඒ නිසා මේ බුද්ධිමත්කම තුළ වැඩි වැටුප් දෙනවට වඩා මේ මෙහෙවර සලකා සාධාරණ වැටුප් දෙන ක්‍රමයක් තියෙනවා නම් මේ තරඟය ඇති වෙන්නේ නැහැ. පුළුවන් කෙනා ගියාට කමකුත් නැහැ. අනිත් අයට අනිත් වැඩ වගකීම් පැවරෙනවා. පොතපත සහ ලිපි ද්‍රව්‍ය විතරක් නෙමෙයි අත්‍යවශ්‍ය කාරණේ තමයි බඩගින්න. ඉතින් බඩගින්නට ආහාර කවුරු හරි නිෂ්පාදනය කරන්න ඕනනේ. නමුත් අර කාර්යාලීය සැකියාව උසස් කර සලකන්න ගත්තාම බඩගින්නට තියෙන පැත්තට පහත් නැතාගේ නැතුව යනවා. එතකොට ඉස්සරහට සමහරට කුඹුරු ටිකත් ඔක්කොම ටික පුරන් වෙන්නත් බැරි නෑ ඔක්කොම කාර්යාල වලට ගිහින්. එතකොට ආහාර නිෂ්පාදනය නිකන් වෙන්නේ නෑ ගෙන්නන්න වෙනවා රටින් ආයෙත් ආපහු. ඒ මම දකින්නේ ආහාර නිෂ්පාදනය හෝ අනිකුත් කටයුතු එකක්වත් පහත් දේවල් නෙවෙයි. ඒවටත් ඒ අගේම තියෙන්න ඕනේ ඒවත් යමක් යෙදෙන්න ඕන. ඉගෙන ගන්න බැරි නිසා ඒ රස්සාවට යනවා කියන එක වෙන්න බෑ. උපාධිය කරලා ඊට වඩා හොඳ රස්සාව කරන්න පුළුවන් වෙන්න ඕන. අර නිෂ්පාදන හැකියාව නැත්තම් පරීක්ෂණ පැවැත්වීමේ හැකියාව තුළ. එනිසා මේ රටාව තියෙන්නේ නැතුව මේ හැමෝටම සමවැටු ක්‍රමයකට ලෝකෙ සකස් වෙනවා නම් ලෝකෙ නැත්තම් රට සකස් වෙනවා නම් අපේ ලෝකේ අපේ රටේ අපේ ජීවිතවල වෙයිද දන්නේ නැහැ. ඉස්සරහටවත් එහෙම වෙනවා නම් ඔය සමාජගත දුක යම් මට්ටමකට තුනී කරන්න උදව්වක් උපකාරයක් වේවි. ඊළඟට අධ්‍යාපනයේට මැලි වෙන්න එපා කවුරුත්. අධ්‍යාපනය කරන්න ඕන. ඒකට මව්පියනුත් උදව් කරනවා, මව්පියනුත් කැමති, ගුරුත් උදව් කරනවා. යන්න පුළුවන් කෙනා යන්න ඕන. හැමෝටම මේ සංකීර්ණ මනස ලැබිලත් නැහැ. වත්කම් ලැබෙන්නෙත් නැහැ, පහසුකම් ලැබෙන්නෙත් නැහැ. යන්න ඕන අධ්‍යාපනයේ ඉස්සරහට. නමුත් අධ්‍යාපනයේ වදයක් කරදරයක් කරගන්න නරකයි. මේ ළමා කාලයක් නේ තියෙන්නේ. මේ ළමා කාලේ ස්වභාවයෙන්ම මේ පරිසරය විසින් සකස් කරලා දීලා තියෙන්නේ අම්මලා තාත්තලාට අවුරුදු 25ක්ම කන්න දෙන්න. දරුවන්ට නොමිලේ. අඩු හරි වශයෙන් 20ක් 25ක් ඊටත් වැඩි වෙන්න පුළුවන්. අම්මලා තාත්තලා කිසිම අය කිරීමකින් තොරව හොයලා කන්න දෙනවා. කන්න කෑම ඇඳුම් පැළඳුම් සියල්ල බලා ගන්නවා. එතනින් එහාටනේ හොයාගන්න වෙන්නේ. මේ කාලය තුල මේ සිත හීලෑ නැහැ, හරිම මුරණ්ඩි තැනත නැවිදිනවා කියලානේ ගීතවල තියෙන්නේ. මේ යායුතු පැත්ත පිළිබඳ මෙහෙවා ගන්න දරුවන්ට සිත පිළිබඳ හැකියාව තියෙන්න ඕන. මම මෙන්න මෙහෙම අත්දැකීමක් දැකලා තියෙනවා. දරුවන් තුලින්. පාසල් ඇරලා ගෙදර ආපුවාම රසවත් ව්‍යංජනයක් තිබුණොත් ඒක එක දෙක විතරයි කන්නේ, රස නැතිව පැත්තකින් තියෙනවා. රහ නැහැ. ඊළඟ දවසේ එනකොට රසවත් නැතුව රස නැති එක තිබුණොත් ඒකත් එදාට කන්න පුළුවන්. අර වඩාත් හොඳ එක හොයනවා, අනිත් එක අතහැරලා දානවා. ඒ මනස හැටි මම දැක්කේ වයි. අන්න ඒ වගේ දරුවන්ගේ මනසට අධ්‍යාපනයේට අර වෙන මොන හරි රහ આવොත් ඔය වයසේදී. එතකොට අධ්‍යාපනයට දෙවෙනි තැන වැටෙනවා. ඒක කල් තියා තේරුම් ගන්න ඕන. විනෝදාංශයක් තිබුණට කමක් නැහැ, හැමෝටම හොබියක් කියලා කතා කරන්නේ. ඒක සනිස්ම ලබා දෙන එකක්. නමුත් අධ්‍යාපනයේම විනෝදාංශයක් බවට පත් කරගන්න
දරුවට හැකියාවක් තියෙන්න ඕනේ මේ පරිසරය සකස් වෙන්න ඕනේ. කැමැත්තෙන් කරන්න. නිකන් අර මරන්න ගෙනියන හරක් වගේ ඉස්කෝලේ ගෙනින් හරි පන්ති ඇවලා හරි හරියන්නේ නැහැ. එහෙම මනසක් තිබිලා බෑ දරුවෙකුට. හරක් මරන්න ගෙනියනකොට කැමැත්තෙන් යන්නේ නැහැ නේ පස්සට ඇදගෙන යන්නේ. ඉතින් ඒ නිසා ඒ සඳහා මේ අධ්‍යාපනය කියන එක තුළ තියෙනවා රසවත් දේවල්. ඒ රහ වැටෙන්න ඕන. මට මතකයි මට හම්බුණ දියණියකට ගණන් හදන්න බැරුව එපා වෙලා. මේ සමගාමී සමීකරණ කියන එක ගලපක් හදා ගන්න තේරෙන්නේ නැතුව. ඕක 5ක් 6ක් කියලා දුන්නාම මේකේ පොඩි රහවක් තියෙන්නේ මෙන්න මේකයි කියලා ඊට පස්සේ හදන්න පටන් ගත්තා. මේ ආසාවක් ඇති වෙන්න ඕන. මේ අධ්‍යාපනය තුළ මේ ඉලක්කම් වල මේවා තියෙනවා පුදුම රහස්. වෙනම එකක් දෙකක් අල්ලා ගන්න. එතකොට අපි නොදැක්ක දේවල් ඕගොල්ලෝ දකිනවා. ආකිමිඩිස් නොදැක්ක දේවල් ඕගොල්ලෝ දකිවි. මාරි ක්‍යුරි නොදැක්ක දේවල් ඕගොල්ලෝ දකිවි. ඒගොල්ලොත් ඔය මහන්සි වෙලා යම් දේවල් මහන්සි වෙලා තමයි හොයාගත්තේ. පරිශන මට්ටමට මෙහෙवला. නිකම්ම ඉඳලා නෙමෙයි. මට මතකයි මම ඉගෙන ගන්න කාලේ හිටිය ආනන්දේ උපවිදුහල්පති කෙනෙක් සී.එම්. වීරරත්න කියලා. ගණිතය පිළිබඳ ගුරු උපදේශක. එතුමන් තමයි ඔය විද්‍යාව කියන සංග්‍රහාවක් තිබුණා. ඔක ඉලක්කම් පිළිබඳ යම් විද්‍යාව උගන්වලා තියෙන්නේ. තියෙන දේවල්. ඉතින් ඕවා කියවපුවම රහ වැටෙනවම ඉලක්කම් විද්‍යාව අපිත් හොයාගන්නවා. නිකන් කල්පනා කරලා බලන්න ඕන නම් මට මතකයි මම 4 හෝ 5 පන්තියේ ඉන්න කාලේ ළමයින්ට තිබිච්ච අමාරුම චක්‍රය මොකද්ද? නවරත් චක්‍රය. නවරත් චක්‍රයේ ලේසිම චක්‍රය කරන්න බලනවා. ඉලක්කම් ටික හොයලා බලුවා නම්. කොහොමද තියෙන්නේ? 1 9යි. 2 18යි. 18යි කියන්නේ 8යි 1යි 9යි. 27යි 27යි කියන්නේ 2යි 7යි 9යි. ඉන් එහාට දැන් කියන්න බෑද එතකොට? 27 නම් ඊට පස්සේ 30යි. ඊට පස්සේ 45. ඊට පස්සේ 54. ඊට පස්සේ 63. ඊට පස්සේ 72. ඊට පස්සේ 81. ඕකත් 9ට එන්නේ. ඉතින් හොයාගත්තම පාඩම් කරන්න දෙයක් නෑ නේ ආයේ. පහේ ශිෂ්‍යත්වයට ලියනකොට 12 වරක් චක්‍රය දක්වා පාඩම් වෙනවා. 10ට එනකොට 20 වරක් චක්‍රය දක්වා කටපාඩම් නිකන් කියන්න පුළුවන්. අවුනකොට පාඩම් කරලා නෙමෙයි නිකන්. මේ රහස් තියෙනවා ඉලක්කම් වල. දැනටත් මම සමහර වෙලාවට ඔය සාමාන්‍ය පෙළ ගණන් පන්ති ආරම්භ කරන තැන් වලට හිතවත්කමට යනවා අනුශාසනාවක් කරලා පිළිත් කියලා එන්න. ගියාමත් ඉලක්කම් විද්‍යාවක් කියලා එන්නේ මොකක් හරි. මම මේ පෙන්නන්නේ උදාහරණයක්. කියන්නේ රසවත් වෙන්න ඕනේ. ඔය ගන්නවනේ ඔගේ සූත්‍ර කියලා જાතියක් තියෙනවා. භෞතික ජීව විද්‍යාව රසායන විද්‍යාව සූත්‍ර තියෙනවා. ගණිතයේ සූත්‍ර තියෙනවා. බැලුවම මහා කරදරයක් තේරෙන්නේ නැහැ. එනතම් ප්‍රමේය තියෙනවා පාඩම් කරන්න. ඇයි ඕක වදයක් විදිහට බලන්න පුරුදු වෙන්න එපා. ඕකේ රහසක් තියෙනවා හැම එකේම බොහොම ලේසි. මගෙන් එහෙම හැවුවොත් මට මතකයි ප්‍රමේය 30 ගාණක් හරි 40 ගාණක් හරි තිබුණා නේද අපිට. මම එකක්වත් පාඩම් කළේ නැහැ. හැබැයි කරපු විදිහක් තියෙනවා. රූපසටහන දිහා බලලා හිතට ගන්නවා. ඊට පස්සේ ඒ වාක්‍යයෙන් කියන්න ඕනේ නැහැ ඔක අපි. ඒ මූල ධර්ම විතරයි කියවෙන්න ඕනේ. මම දරුවන්ට මේ කතා කරන්නේ අධ්‍යාපනයේ වදයක් කරගන්න නැතුව මේක රහක් තියෙන්නේ. කාටුන් චිත්‍රපටය මීට වඩා රහ වෙන්න බෑ හැබැයි. එහෙම නැත්නම් පිටරටින් ගෙන්නපු මරා ගන්න චිත්‍රපටයක් මීට වඩා රහ වෙන්නත් බෑ. ඔය 90 ගණන් වල විතර මම දවසක් එකක් දෙකක් දැකලා තිනවා මේ අපේ සංස්කෘතියට සහ මානව සංස්කෘතියට ගැලපෙන්නේ නැති ජාති ලංකාවට ගෙන්නනවා. මොකද්ද වෙන්නේ? වෙන්නේ කොන්චි දරුවෙක් බලන් ඉනවා දොරකට හැංගිලා. අහම්බෙන් වෙන්නේ. ඒක තාත්තා නැත්තම් අම්මා මරනවා කවුරු හරි. මේක තමයි අහම්බෙන් දකින්නේ. මුළු චිත්‍රපටියම මොකටද ඊට පස්සේ තියෙන්නේ? ලොකු වෙලා අර මරපු කෙනා මරන්න. වෛරයෙන් නොසංසිඳෙන්නේ සංසිඳව ගන්න යන හැටි. දැන් මේක බෞද්ධ සංස්කෘතියද මානව සංස්කෘතියද? ඒකට කරන එක. මේවා බදියා බලපුවම මොකද වෙන්නේ? මනසත් ටික අසංවේදී වෙලා තමනුත් ඒ පාර යනවා. මම එකයි කිව්වේ අර ආහාරයේ රසවත් ව්‍යංජනයට වඩා අඩු ඒවා
තියෙන්නේ. ඒ වගේ රසවත් ව්‍යංජනේ තෝරනවා වගේ හොඳ එකක් කරගත්තොත් වෙන දෙයක් අධ්‍යාපනයට අමතරව ඉගෙන ගන්න කාලේ එහෙනම් අරකට දෙවෙනි තැන හම්බ වෙන්නේ. දරුවෝ ටිකක් අහගෙන ඉන්නවා නම් මම එන්න මෙහෙම දෙයක් කියනවා අහගන්න බලන්න. මම තිතක් තියෙනවා. තිතක් තියලා මේකට රවුමක් අදිනවා. කව කට්ටියෙන් අදින්නත් පුළුවන්. එතකොට උල් කටුව තියෙන තැන තිත තියෙනවා. නැත්නම් මධ්‍ය ලක්ෂය ඊට පස්සේ පරිදි සකස් වෙනවා කේන්ද්‍රය. වෘත්තයක් නෙමෙයි. නැත්නම් මේක මෙහෙම එකක් තියෙනවානේ. කොහොමද තියෙන්නේ? වෘත්ත ඡාපයකින් කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය පරිධියේ ආපාතනය කරන කෝණයෙන් දෙගුණයකි. ඒක රූප සටහන ඇඳලා ඕක දිහා බලලා තමයි ඔක මතක තියාගත්තේ. අද දක්වාමත් ඔක ඔප්පු කරන හැටි මට මතකයි. මගෙන් ඇහුවොත් එහෙම 3 4 පන්ති වල කවි පාඩම්ද කියලා අද දක්වා මම කියනවා. හැකිලෙන අතර මහා වනමැද හිරු එළිය රසවත් කොට මගේ කවිසිතුවිලි වලිය. මටමන ගැසුන ඒ ලැදරිය සිරිමලිය හරිහුරු තල්ලය හුරු බුහුටිය සිව්මැලිය. මේ 3 පන්ති වෙන්නේ නැති. ඔන්න රසයේ හැටි. ආය අමතක වෙන්නේ නැහැ කවදාවත්. ගණිත සූත්‍රත් එහෙමයි. විද්‍යා සූත්‍රත් එහෙමයි. මේක සතුටින් අල්ලා ගන්න ඕන. එහෙනම් අධ්‍යාපනය කියන්නේ කොහොම කළ කෝපයක් බවට පත් කරගන්න නැතුව යන්න ඕනේ ඉස්සරහට. යන්න පුළුවන් මට්ටමින් යන්න ඕනේ එහාට. මාමණ්ඩ බෙලු සස්පෙල උපාධිය ඊට පස්සේ PhD උපාධිය දක්වා තියෙනවා. පුළුවන් කෙනෙක් ගියට ගමක්. හැබැයි මනස Tamanට දියුණු නැත්නම් මේ හැම මට්ටමටම යන්න බෑ. ඒ අයට ඊට පස්සේ හැමෝම ජීවත් වෙනවානේ. සමහරවිට උපාධිය ගන්න විශ්වවිද්‍යාල ගිහි පුද්ගලයා අවුරුදු 5ක් කාල 4ක් කාල කරලා එනකොට රටකින් ඊට වඩා හොඳ ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. එතනින්ම විදේශගත වුණා නම් මේ කාර්මික විද්‍යාලයක පුහුණු පාඨමාලාවක් හදාලා හොඳ වැටුපක් තියෙනවා. නිකම්ම යන්න බෑ. අර ගෘහ සේවයට වළං හොදන්න කුස්සිය අතු ගන්න ගින් හරියන්නේ නැහැ මැද පෙරදිගට. ඒ නැති බැරිකමට යන එකක් නේ. නමුත් අද රටේ කාර්මික විද්‍යාලවල මම දන්නවා මගේ ළමා කාලේ ඉඳලා පාඨමාලා තියෙනවා. වර්තමානයට අවශ්‍ය පාඨමාලාවක් තෝරගත්තාම ඒ සහතිකයේ සුදුසුකම ඔය කියන බඩගින්න නිවා ගන්න අවශ්‍ය රස්සාවක් සඳහා. නිසා මේ පාරේ යන්න ඕන. නමුත් ඔය පාරේ ගිහින් ස්ථිර රැකියාවක් ලබා ගන්නවා නැත්නම් ඉහළ රැකියාවක් ලබා ගන්නවා කියන එක ජීවන අරගලයට විසඳුම නෙවෙයි. සම්පූර්ණ ජීවන අරගලයට. කොහෙන් ගත්තත් මම දකිනවා රටේ නායකයා සිට මේ පුංචි දෙයක් පාරාතු ගන්න පුද්ගලයා දක්වා මොකද්ද කරන්නේ? රස්සාව නැත්තම් රැකෙන ක්‍රමය. බඩගින්න නිවා ගන්න වැටුපක් ගන්න එක. ඒක රජයෙන් දෙනවා නැත්තම් මහන්සියලා හොයා ගන්න ඕන. මුළු ජීවිතේ මේකද? දැන් මෙහෙම ගින් ජීවිත අවසානයක් එනවා. එතකොට මේ ලෝකේ තමන් එක එක මට්ටමින් ලෝකෙත් එක්කලා බැඳිලා අල්ලන් ඉන්නවා. බිරිඳ වෙන්න පුළුවන්, දරුවන් වෙන්න පුළුවන්, ධන සම්පත් වෙන්න පුළුවන්, ගොඩනැගිලි වෙන්න පුළුවන්, නිලතල වෙන්න පුළුවන්. තාලා යන්න වෙනවා. ඒකට මේ අධ්‍යාපනයේ ක්‍රමයක් උගන්ලා තියනවාද? ඒ දාලා යනකොට බය නැතුව දාලා යන්න. නෑ. ඔක්කොම අකමැත්තෙන් තරහේ එහෙම නැත්නම් දුකින් තමයි යන්නේ. ඒකට බේත් නෑ මේ අධ්‍යාපනයේ. ඒක මම ඒකපාක්ෂිකයි කියලා කියන්නේ. එතකොට මේ පාරේ තනියම ගියොත් ගැඹුරු ආපෝදකින් තොරව විඳින්න දුන්න ජීවිතේ විඳවන්න වෙනවා. බලන්න එහෙම ඔය මේ කල්පනා කරලා බලන්න ඔය ඉගෙන ගත්ත නුගත් හේනව අරගෙන වුණෝන් විවාහ වෙලා දැන් සියල්ල හම්බ වෙන්නේ ධනවත්කමට නම් එහෙනම් ධනවත්ව සතුටින් ඉන්නවා වෙන්නේ. සියල්ල හම්බ වෙන්නේ උගත්කමට නම් උගත්ව සතුටින් ඉන්නවා වෙන්නේ. සියල්ල හම්බ වෙන්නේ දුප්පත්කමට නම් දුප්පත්ව සතුටින් ඉන්නවා වෙන්නේ ඇති. නෑ. හැමෝම අතර මේ අර්බුද තියෙනවා. විවාහේ කඩාකප්පලෙන් දික්කසාද වීම, එහෙම නැත්නම් අතහැර දමා යාම, එහෙම නැත්නම් ඕඩුන් අතර අර්බුද විසවා ගන්න බැරි ගැටලු. ඇයි මේ විඳින්න දුන් ජීවිතය විඳවන්න වෙන්නේ? මෙන්න මේක ජීවිත අගට ගියාම තමයි බොහෝ දෙනාට තේරෙන්නේ. ඒ නිසා අපි මේ කියලා දෙන්න හදන්නේ අගට ගිහින් ඕකට පිළියම් හොයන්න නෙමෙයි, මුල ඉඳලම
වරද්දා ගන්න නැතුව යන්න විදිහක් තියෙනවා. මම ඒක තේරුම් ගන්න වෙනවා. දැන් මම කියවනේ තරගය කියලා. තරගය එතනින් එහා පැත්තට තරග දිගටම තියෙන්නේ. තරගයේ තුල මොකද්ද වෙන්නේ? මේ දවස්වල උසස් පෙළ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිරීක්ෂණය තියෙන උසස් පෙළ ගත්තාම මේවා ටියුට් නැත්නම් ටියුෂන් ටියුට් එහෙම නැත්නම් උපකාර කරන දේවල් තනියෙන් ගන්නවා අනිත් අයට කියන්නේ නැතුව. එහෙම ඒක තුලම ළමයි මොකටද පොළඹවලා තියෙන්නේ? ඊර්ෂ්‍යාවට. අනිත් පුද්ගලයාට හොරෙන් වැඩක් කරන්න, පහත් කර සලකන්න. දැන් එතකොට මේ හිත ඇතුළත දිනු වෙන මේ ලක්ෂණ ටික ඊර්ෂ්‍යාව, වෛරය, පරිගැනීම, එකට එක කිරීම, නැත්නම් පහත් කර සැලකීම මේවත් එක්කලා ජීවිතයේ සතුට ලැබෙයි කියලා හිතනවාද? මට ආචාර්ය අධිකාරන්තුමාගේ පොත්පත් කියවන්න හම් වෙනකොට අවුරුදු 21යි වයස 20යි. එදා ඉඳලා මට මතකයි මේවා. විරුද්ධ වීම නිදහස නැති කර ගැනීමකි. මොන කාරණයකට විරුද්ධ වුණොත් එහෙම තමන්ගේ නිදහසල නැති වෙන්නේ. ඒ වගේම ඒකේ තව අධ්‍යාපනය සහ වෙනත් වචනක් තියෙනවා අධ්‍යාපනය සම්බන්ධව ගත් කල. බාහිරයකට වඩා අධ්‍යාත්මික අධ්‍යාපනය හරි අන්න ඒවා වචන මතක් වුණේ මේ මොහොතේ වචනත් මතකයි ඒවා. ඒ නිසා මේ රටාව සකස් කරලා තිබෙන්නේ අධ්‍යාත්මික පිළිබඳ අවබෝධයක් ඇති අය නෙමෙයි බාහිර පැත්ත අවබෝධයක් ඇති අය. ඒකේ බාහිර වශයෙන් තමයි සැප දකින්නේ. නමුත් මිනිසාට අපි මේ කතා කරන්නේ පුද්ගලික වශයෙන්. පුද්ගලයන් වශයෙන් වුණාට පුද්ගලයාට මොහොන දෙන්න කාරණා ටිකක් තියෙනවා. ලෝක ජීවත් වෙනකොට. මෙන්න මේ කාරණාත් එක්කලා කටයුතු කරන්න යාම තමයි මිනිසාගේ සිත කිලුට වෙනවා. සිතත් කිලුට වීම නිසා ඇති වෙන දුකට කියන්නේ චිත්තසංතානගත දුක කියලා. එතකොට අන්න දරුවෙක් සිට මහලු කාලය දක්වාම මේ අර පැත්තෙන් කෙනෙක් දිනු වෙලා ගියාට ඒ කරන කියන වැඩ නිසාම සිත කිලුට වීම කියන කාරණාව ඔස්සේ ගියොත් අර ඉගෙනගත් එකෙන් ලබාගත් මේ සැනසීම 16න් එකයි බුදුදහමට අනුව ගත් කල. කොතරම් කල් මුදලින් කළත් ඒ හම් වෙන සැනසීම 16න් එකයි. තව 16න් 15ක් අහිමි වෙනවා. ඒ නිසා මේ චිත්තසංතානගත කල දුකටපත් වෙන එකට මේ ලෝකෙ මිනිස්සුන්ට මොන දෙන්න වෙලා තියෙනවා මොන රටක මොන ජාතියක මොන ආගමක ඉපදුනත්. ඒයි බුදුවරු විසින් කරන ලද සිත පිළිබඳ විග්‍රහය අවබෝධ කරගන්න නැතුව ගියොත් ක්‍රමයෙන් යන්නේ අඳුරකට. එළියෙන් අඳුරකට යන්නේ. ඉන්නේ එළියේ නමුත් යන්නේ අඳුරට. ඉතින් මේක අගට ගියාට ගොඩ එන්න අමාරුයි. මැද ඉන්න අයට ටිකක් අමාරුවෙන් ගොඩ එන්න පුළුවන්. නමුත් මුලම ඉන්න අයට අමාරුයි වැටෙන්නේ නැතුවම ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතපුවා කිලෝමීටර් 80ක පාරක් තියෙනවා කියලා. මේ පාරේ 80ක් ගිහින් බලම වැරදිලා දැන්. දැන් 80 මාපහුව වෙන්න එපා. 40 නම් 40ක් ආපහු වෙන්න ඕන. කිලෝමීටර් 5ක් ගින්නකොට නිවැරදි පාර ගහනවා හඳුනාගත්තොත් එහෙම. එතකොට කෙලින්ම නිවැරදි පාරේම ගියහැකිනේ. අනෝගේ මේ ජීවිතේම ආරම්භයේ පටන්ම වරද්දා ගන්න නැතුව අවුල් කර ගන්න නැතුව චිත්තසංතානගත දුක වැඩි කර ගන්න නැතුව ගෙනියන්න අවශ්‍ය අධ්‍යාපනයක් ලබා දෙන්නට මව්පියන් ගුරුවරුන් අධ්‍යාපනඥයින් තාම සමත් නැහැ. ඒ නිසා ඇස් දෙක පියාගෙන ගිහින් අමාරු කලෝලේ වැටෙනවා වගේ කොහොම ගියත් නේ අමාරුවේ වැටෙනවා. තේරෙන්නේ වැටුණන් පස්සේ. මෙන්න මේක වළක්වා ගන්නට තම තමන්ටම පුළුවන්කමක් තිබෙනවා. මුලින්ම සවන් දෙන්න නැත්නම් තේරුම් ගන්න පුළුවන් නම්. දැන් මං කිව්වා මේක බාහිර ජීවිතයේ 16න් එකයි 15ක් අධ්‍යාත්මික ජීවිතය කියලා. 16න් 15 නොසලකා හැර 16න් එක සම්පූර්ණ ජීවිත වශයෙන් හිතුවොත් තමයි මේ කියන
අවුලටපත් වෙන්නේ. මොකද්ද මේ අවුල කියන්නේ? ඒක විවිධ විදිහට තථාගත බුදු පියාණන් වහන්සේ පෙන්වලා තිබෙනවා. ලේසිම වචනේ තමයි ලෝකේ වෙනයි අපි වෙනයි. නමුත් මේ ලෝකේ තියෙන කාරණාත් එක්කලා අපි බැඳීමක් ඇති කරගන්නවා. ළමා කාලේ පටන්ම බැඳීම බලවත් වෙනවා. මේ බැඳීමයි නිසයි මේ දුක් ගෙනත් දෙන්නේ කියන එක තේරෙන්නේ නැහැ සාමාන්‍ය අයට. අන්න ඒක කියලා දෙන එක තමයි බුදු සමෙන් කරන්නේ දරුවෙකුට. ඉස්කෝලේ බුද්ධඝම්පත හෝ දහම්පාසලේ බුද්ධඝම් පිරිවෙන බුද්ධඝම්පත වචන ටිකක් විතරයි උගන්වන්නේ. ඔක්කොම කරලා තියෙන නිසානේ කියන්නේ. ඒක කටපාඩම් කරගන්න තවත් විෂයකට ඒ අකුරක් ගන්න විෂයක් විතරයි. නමුත් බුදුදහම කියන්නේ ප්‍රායෝගික ජීවිතය. ඔබේ ජීවිතේ. ඔබේ ජීවිතයේ සිත කය ක්‍රියා කරන හැටි තේරුම් අරගෙන දුකටපත් නොවෙන්නට ජීවිතය ගෙනියන්න ඕන. ඒක අර පාර වැරදිලා අවුරුදු 80 මේ කිලෝමීටර් 80ක් ගිහින් හදන්න හදනවා වගේ නෙමෙයි. ඒක තමයි මේ රටේ දැනට කෙරෙන්නේ. ආගමික ලේබලයක් ගහගෙන ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් රැකියාව තුළ, ඉඩම් ප්‍රශ්න තුළ, දේශපාලනය තුළ හැම එකක් තුළම කටයුතු කරලා මොකද කරන්නේ? ලොකු අමාරුවක් වැටෙනවා. ඔන්න දැන් අවුරුදු 60 70 80 පණනකොට අගට යනකොට ජීවිතේ දැනෙනවා ඔය කියන අර ගිය පාරේ ඔක්කොම ලැබුණ නැහැ කියලා. දැන් සිල් සමාදන් වෙන්න යන්න පින් කරන්න පටන් ගන්නවා. එහෙමනේ අපේ රට තකස් වෙලා තියෙන්නේ. මේ පාරේ යන්න නෙමෙයි මේ දරුවන් හදන්නේ මම නම්. ආරම්භයේ පටන්ම පරිහානියටපත් වෙන්නේ නැතුව ගෙනියන්න. ඒක අපි එක වචනයක් ගමු අදට. හැම ගොඩක් ගන්න වෙලාවකුත් නැහැ. මේ හුඟක් පාරවල් තියෙනවා. මේ ලෝකේ තියෙන එකක් තියෙනවානේ. මොකද්ද තියෙන්නේ? එදත් අදත් ඉදිරියටත් තියෙනවලු ලෝකේ ලාභ අලාභ සැප දුක් නින්දා ප්‍රශංසා යසායස කියලා කාරණා ටිකක්. ජාතිය ආගම රට වේදකින් තොරව තියෙනවා. නමුත් මේක මේ පිළිබඳව අපේ සංකල්පය වෙනස් එකක් වෙනවා මුලදීම. මේක බෙදනවා අපි. බෙදලා කැමැති හතරයි අකමැති හතරයි කියලා මේකට මැදෙනවා. මෙන්න මෙතන තමයි වරදින තැන. අර තරංගයට යාම තුළ හරි අර ආහාර තෝරා ගැනීම තුළ හරි මේ සිද්ධිය සිද්ධ වෙන්නේ. එවිට සිතේ මිනිස්සුන්ට දුක්ගෙන දෙන හැඟීම් ටිකක් මෝරන්න පටන් ගන්නවා. බාහිර ලෝකේ නෙවෙයි දුක් තියෙන්නේ. ඒ Tamanගේ මේ හැඟීම් මට්ටමට මොරනවද ළමා කාලේ ඉඳලා එහාට වැඩි වෙන තරමට තමයි ජීවිතේ දුක් වැඩි වෙන්නේ. අවින කණ්ඩ නැති එක දුකක්, අස්තාවක් නැති දුකක් කියලා. නෑ. මම නම් දකින්නේ එහෙම නෙමෙයි. මම දකින්නේ කෙනෙකුට දුකක් වශයෙන් පේන තව කෙනෙකුට සැපක්. ඒ සැපක් වශයෙන් පේන තව කෙනෙකුට දුකක්. එකම දේ සැපක් සහ දුකක් බවට පත් වෙනවා. අපි මෙහෙම හිතමු මම අදත් කිව්වා වෙන්නේ නැති මේක. සීනි මිල ඉහළ යනවා. වෙලෙන්දට හරි සැපයි. මොකද 84ට ගෙනල්ලා 180ට විකුණන්න පුළුවන්. දැන් මෙහි 130ට ගන්න තියෙන්නේ දැන් 250ක් දෙන්න වෙලා තියෙනවා. දැන් ඒක දුක. එකම දේ නේද එතකොට? එළවලු මිල ඉහළ යනවා. ගොවියාට සැපක් සතුටු වෙයි. නමුත් කඩෙන් ගන්න ගියාම පාරිභෝගිකයට දුකක්. මේක පාලනය කරන්න පුළුවන්ද? කාලින් කාලට මේ ලෝණු මිල ඉහළ පහළ යන එක බෑනේ නේ. එහෙනම් මොකද කරන්න ඕනේ? කරන දේ ලෝකේ පේනවා රටේ. හැම එකටම අරගන්න යනවා. මිල අඩු වෙනකොට කොටසක් අරගන්නවා, වැඩි වෙනකොට තව කොටසක් අරගන්නවා. හැමදාම ප්‍රශ්න. ඕක තමයි මම කියන්නේ මේ නූල් බෝලේ, අවුල් වෙච්ච ලුණු බෝලේ කියලා. ඉතින් ඕකට අර
අධ්‍යාත්මිකයේ තේරුම් ගත්තේ නැතුවල අධ්‍යාපනයේ උත්තර නැහැ අගට ගියාපුවාම. ওই අවුල හැමදාම පවතිනවා. මේවා දිහා බලන් ඉන්නකොටයි අපට පේන්නේ. බුදුරු ලෝකෙට පැහැදිලි කළේ මරුණෙන් පස්සේ ඕකෙන් නිදහස් වෙන්න නෙමෙයි. අනාගත බුදුහාමුදුරු වෙනකන් ඉඳලා ඕකෙන් නිදහස් වෙන්න නෙමෙයි. මේ ලබාගත් ජීවිතේම ඉඳවන්න නැතුව ඉන්න. ඒවා එහෙ තිබුණාවයි. අටරෝදහම ලෝකෙ තිබුණාවයි. මේකත් එක්කලා කඹයක් දාගන්නේ ඇයි අපි? කඹයක් දාගත්තාම නේ යන පැත්තට යන්නේ. අපි කියමුකෝ මේ ගවයෙකුට කඹයක් දාලා ගැට ගහ ගන්නවා. ඉනේ. දැන් උදුවන පැත්තට යන්න වෙනවනේ. ඇදි වැටි. ඒ වගේ මෙන්න මේ අධ්‍යාපනයේ හෝ මේ රටාවන් තුළ මේ අටලෝදහම නම් වූ ධර්මතාවයන්ට ඇලීම ගැටීම කියන කාරණාව නවත්තන්න ක්‍රමයක් නැහැ. තේරෙන්නේ නැහැ. ඒ ඇලීම ගැටීම කරගෙන ඊට පස්සේ ජීවිතේ බුදුන් වහන්සේ නම් වදාරන්නේ මේ නිසාම ජාති ජරා ව්‍යාධි ශෝක මරණ වලින් මිදෙන්නත් බෑ කියලා. අන් දැන් විඳවන ජීවිතේ. මේක තේරුම් ගන්න පුළුවන් නම් අවුරුදු 12 13 15 20 වෙනකොට ඒක එහෙ තියෙද්දි මේකත් එක්කලා ඇතුළතින් බැඳීමක් නැතුව මේ කෘෂිකර්මාන්තයේ සිට රාජ්‍ය පාලකයා දක්වා ඕනෑ තැනක කරන වෘත්තියකින් ජීවනෝපාය සකස් කරගෙන විඳවන්න නැතුව ඉන්න පුළුවන් වෙනවා තේරෙන අයට. මෙන්න මේ විඳවන්න නැතුව ජීවත් වෙන අධ්‍යාපනයක් දරුවන්ට දෙන්න ඕන නේද මම කියන්නේ. මම පාලි වචන මොකක්වත් කතා නොකරාද මේක මේ කියන්නේ. එතකොට මේ කාරණාවේදී මම කිව්වා අධ්‍යාපනය අවශ්‍යයි. අධ්‍යාපනය මිහිරි ඵලයක් බවට පත් කරගන්න ඕන. ඒක රස වුණාම එහාට යන්න පුළුවන්. අලුත් දෑ නොතන જાතිය නොනගී කියලා කියනවානේ. දැන් තව ටිකක් කල් යනකොට මොකද වෙන්නේ? ඔය මැද පෙරේදී හැ තෙල්ලින් ටික ඉවරුනහම තෙල් නැතුව යනවා. ඊට පස්සේ වාහන ටික කොහේ හරි තියලා වට්ටක් වල තමයි හිටවන්න වෙන්නේ ඒවට. ඒ පාරේ දුවන්න ඉන්දර නැහැ. එහෙම වෙන්නේ නැහැ මම නම් දන්නවා. මිනිස්සුන්ගේ මොලේ ඊට වඩා එහාට විකල්ප බල ශක්තියන් හොයා ගන්නවා මේවට. එදා සිට මේක එහෙමයි. ඒ අභියෝගය අපේ මනසට දීලා තියෙනවා. ජය ගන්න ඕන. ඒ නිසා අපි ලෝකේ තව මොනතරම් ප්‍රශ්න ආවත් ඒවට විසඳුම් හොයන්න ඕන. නමුත් මේ ප්‍රශ්න විසඳුම් හොයා ගන්නවා කියලා කියන්නේ සිත අමතක කරලා යන ගමනක් වෙන්න බෑ. මේකේ තව පැත්තක් තියෙනවා මම අද වචනයක්වත් ඒ ගැන කියන්නේ නැතුව තමයි මේ කතා කරන්නේ. ඒ නිසා මේ අප පිළිබඳව මිනිසා පිළිබඳව විශ්ලේෂණය ආර්ථික විද්‍යාව කළත්, වෛද්‍ය විද්‍යාව කළත්, දේශපාලන විද්‍යාව කළත් ඒක අසම්පූර්ණයි. මේ මිනිසා පිළිබඳ විශ්ලේෂණය අසම්පූර්ණයි. මිනිසා පිළිබඳ හොඳම විශ්ලේෂණය කළේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ පිළිමයක් කරලා වදිනතුන පුද්ගලයාව පැත්තකින් තියලා යන්න ගියාම තමයි මේ වැඩේ වෙන්නේ. උන්වහන්සේගේ විශ්ලේෂණය අපි තේරුම් ගත්තොත් එහෙම මම නම් දකින්නේ ජාතක කතා හරි සූත්‍ර හරි කියන්නේ ලෝකෙ සිදු වෙච්ච දේවල් නෙමෙයි. අපි පිළිබඳ විවරණයක්. අපේ සිත කය පිළිබඳව හොඳ විවරණයක් මේ තියෙන්නේ. ඉතින් අපි ඒක ජාතක පොත කියලා පොත් වහන්සේ කියලා නමක් තියලා ඔක වඳින්න හදාගත්තොත් එහෙම හරි. ත්‍රිපිටක පොත් වහන්සේ කියලා එකට නමක් තියලා ඒක වඳින්න දුම් අල්ලන්න පටන් ගත්තොත් හරි. ඒක ඇතුළත අපි හොයාගන්නේ නැහැ. ඒකේ ඇතුළේ තියෙන දේ ඉතිහාසයේ භූගෝලය වගේ පාඩම් කරන දෙයක් බවට පත් කරගත්තාමත් වැඩක් වෙන්නේ නැහැ. ඔය අද වෙලා තියෙන්නේ ඒකනේ. සමාජ අධ්‍යයනය නැත්නම් පරිගණක විද්‍යාව පාඩම් කරන්න ඕන. ඔය බුද්ධ ආගමත් පාඩම් කරනවා. දන්නවා උත්තර ලියන්න. නෑ. ඒක ඊට වඩා ප්‍රායෝගික දෙයක්. මෙන්න මේ ප්‍රායෝගිකත්වයට මුල ඉඳලම හුරු වෙන්න ඕනේ. ඒ හුරු වෙන එක තුළ තමයි ලෝකේ පීඩනයන් දරා ගැනීමේ ශක්තිය ඉන්නේ.
අර අපි කතා කර උගතුන්ට කාටවත් අන්තිමට පීඩනය දරා ගන්න බෑ. වර්තමානයේ මතුනේ 2020 මාර්තු වලින් පස්සේ දිගටම ආතතිය කියලා එකක්. ගෙවල් වල ඉන්න බැරි ආතතිය. ඒක තමයි. ඕක පල් බොරුවක්. ඕක නැතුව හිටිය හැකි. හැබැයි ඒකට ඔය අධ්‍යාපනය තුර වේත් නැහැ. ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ ආධ්‍යාත්මික අධ්‍යාපනයත් අරන් යන්න ඕන. අරක අතහරින්න එහෙම කියන්නේ නැහැ අපි. දරුවෝ මෙන්න මේ ඉස්සරහට පාර ගිහින් අමාරු වැටෙන එක වළක්වා ගන්න මුල ඉඳලම Tamanට තියෙන ප්‍රශ්න පන්තියේ වෙන්න පුළුවන්, ගෙදර වෙන්න පුළුවන්, ඇඳුම් පැළඳුම් වෙන්න පුළුවන්. මේවා විසඳ ගන්න ක්‍රමයක් හොයා ගන්න ඕන. අවුලකට, ගැටුමකට, ප්‍රශ්නයකට නොයා, අරගලයකට නොයා. ඒක තමයි දිගටම අර එහා පැත්තට මේ ජීවිතය සාර්ථක කරගන්න පාර. මම මට පේන දේවල් ටිකක් කිව්වේ. ලෝකෙ දිහා බලන් ඉන්නකොට අපිට අපේ මනසට පේනවා. අනිත් අයට පේන්නේ නැති බොහොම දේවල්. ඉතින් මේ ගමන තව කොච්චර ගියත් ඔය කියන විදිහට අගට තේරෙවි ජීවිතේ කියන්න තියෙන්නේ මෙහෙමයි. මේ නටපු තොইলෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ වෙනවා. ඒ බාහිර දැකීමක් තුල සියල්ල ජය ගන්න ගියොත්. ඒ නිසා මේ අධ්‍යාපනයට ආන්න දැන් මට මතක් වුණා වචනේ. ආචාර්ය අධිකාරන්තුමා මේකට නමක් දාලා අනික් ඉගෙනුම කියලා. පොත පාඩම් කරලා ABC ගන්න ඉගෙනීම වගේම තමන් පිළිබඳ තවත් ඉගෙනීමක් තියෙනවා අනිත් ඉගෙනීම කියලා එකට තියෙනවා. අනිත් ඉගෙනීම පොත මට හම්බ වෙන්නේ නැත්තේ අවුරුදු 21 දී. අනිත් ඉගෙනීම පටන් ගත්තා මම අවුරුදු 26 දී. දැන් අනිත් ඉගෙනීම තේරුම් අරගෙනක් තියෙනවා කියලාත් දෙනවා. එතකොට අපට මගහැරුණ පාරක් තියෙනවා. ඒක කලක් තිස්සේ සිදුවන ලොකු ප්‍රමාදයක්. විඳින්න තියෙන ජීවිතය විඳවන්න සිදුවීම රටක් ජාතියක් වශයෙන් ආගමක් වශයෙන් අපට සිදුවන විශාල හානියක් ප්‍රමාදයක්. මොකද කරලා තියෙන්නේ දන්නවද? බෙහෙත් වට්ටෝරු ටික පරිස්සම් කරලා තියන බෙහෙත් බොන්න නැතුව ඉන්නවා. වට්ටෝරු වල තියෙනවා බෙහෙත් හදන හැටි ඔක්කොම තියෙනවා. නමුත් වට්ටෝරු කියවන්න ඇරුණාම ඒකේ තියෙන බෙහෙත් අරගෙන හදාන්න බොන්නේ නැහැ. මේ ලෙඩ හොඳ වෙන්නේ නැහනේ. වට්ටෝරු සකස් කළේ මොකටද? අවශ්‍ය තැනට පාවිච්චි කරන්න. බෙහෙත් වට්ටෝරු තියෙන එක නේද? කඩෙන් ගෙනත් බෙහෙත් හදලා බීවහම ලෙඩ හොඳ වෙනවා. වට්ටෝරුව කියන එකක් සහ වඳින එකක් බවට පත් කරගත්තාම ඒකේ ඇතුළත තියෙන දේවල් හොයන්න නැතුවම බීලා බලන්න නැතුවම ලෙඩ හොඳ වෙනවද? ලබා දී තිබෙන ජීවිතේම අර 16න් එක සාර්ථක කර ගැනීම වෙනුවට 16න් 15 සාර්ථක කර ගැනීම සඳහා මෙහෙවන්නට මෙහෙවන රටක් මෙහෙවන පරපුරක් මෙහෙවන බහුතරයක් ඇති රටක් හදන්න පුළුවනි නම් එතකොට මොකද දන්නවද වෙන්නේ? දැනට ලෝකේ ලාභය අලාභය සැප දුක් නින්දාප සංසාර විසින් අපි පාලනය කරනවා. නමුත් මේ මානසිකත්වයට මේවා අපිට පාලනය කරන්න පුළුවන් වෙනවා. දැන් ඔබනේ පාලනය වෙන්නේ මේවා හින්දා. ඒ පාලනය තමයි පුවත්පත්වල, ගුවන්විදුලියේ, රූපවාහිනී ප්‍රවෘත්ති වල පෙන්නේ. මේ වර්ජන ව්‍යාපාර, විරෝධතා ව්‍යාපාර, පිකටින් ව්‍යාපාර කියලා පෙන්වන්නේ ඒවා තමයි. එක මට්ටමේ. ඒවා අපි පාලනය කරනවා. අර කියමනටත් කියන්නේ මේ බල්ලා විසින් වලිගය වනනවා, වලිගය විසින් බල්ලා වනනවා කියලා කතාවක්. දැන් ඔය සිත පිළිබඳ තේරුම් ගත්තේ නැත්නම් මොකද වෙන්නේ? වලිගය විසින් බල්ලා වනන්න පටන් ගන්නවා. නමුත් තේරුම් ගත්තාම බල්ලා වලිගය වනනවා වෙනවා. අන්න එහෙම මේ මිනිසාගේ චින්තනය දැක්ම ටිකක් ගැඹුරු කරන දෙයක් තමයි බෞද්ධ දර්ශනය කියලා කියන්නේ.
ඒක නැතුව ඉතින් සල්ලි වලින් හොයන්න ගියාම ඔක්කොම ඉතින් ඒකට ආයේ ඔය බුද්ධාගමක් ඕන නෑනේ. වෙරොයින් වඩාම හොඳ ආදායම් මාර්ගය, කසිප්පු අරක්කු දෙවෙනි ආදායම් මාර්ගය. තුන්වෙනිය හොරට ගසා කන එක නැත්තම් විශාල ලාභ ලබන්න කොත්තර අත්ක්‍රමයට අනවශ්‍ය දේවල් එක්කලා ලංකාවට ගෙනලා තමන්ගේ මඩිය තර කරගන්න එක. ඔය මිනිස්සු මැරෙනවා ඔක්කොම. එදාට කරපු හොරකමක් කරගත්ත අක්කඩි කනුත් දැනගෙන තමයි මැරෙන්නේ. නොමැරි හිම ඉන්න හම් වෙන්නේ නැහැ නෝ කරයි කියලා. ඒ නිසා ඔන්න මම වැඩිහිටියන්ටත් ගැළපෙන ආකාරයෙන් මේක මතක් කළේ. මේකේ මම පාලි වචන ගත්තේ නෑ මොකක්වත්. නමුත් මම මේක තව ටිකක් විග්‍රහයක් කරනවා ඊළඟට. තවත් දවසක් අරගෙන. ඒ නිසා මේ උපන්දින තෑග්ගක් නැත්තම් ළමාල් දින වෙනුවෙන් තෑග්ගක් තමයි මම ලෑස්ති කළේ හැම දිනාටම. ඒ නිසා ඔක කියවන්න ඕන අහන්න ඕන මව්පියන් දරුවන් විතරක් නෙමෙයි මව්පියනුත් අහන්න ඕන. Taman තේරුම් ගන්න ඕන අපි මේ යන්නේ මිරිඟුවක් පස්සේ කියලා. මේකේ කවදාවත් මේකේ ඊයේ හම්බුණාය නැහැ හම්බ වෙන්නෙත් නැහැ. ඉවසීමක් නැති වෙලා රෝග බහුල වෙලා අවාසනාවන්ත පුද්ගලයෙක් වෙලා තව තියෙනවා ඊටහා පැත්තට මට මතකයි ඩිමෙන්සියාද මොකද්ද කියලා රෝගෙකුත්. ඔළුවට එකතු කර ගන්න කාරණා වැඩි වෙනකොට අන්තිමට ජීවිතේ හැදෙන පිස්සුවක්. ඒ ඔක්කොමත් මොකක් නිසාද? පීඩනය නිසා. බාහිර ලෝකේ සිදුවීම් පීඩනයක් නැතුව ජීවත් වෙන්න බුදුදහම උගන්වනවා. මොනවා තිබුණත් මතක තියාගන්න. ඒ කාලේ ලෝකේ අභියෝග ඕන තරම් තියෙනවා ප්‍රශ්න. නමුත් ඔය එකක්වත් Tamanට පීඩනයක් නොවන විදිහට ජීවත් වෙන්න හැටි බුදු සමයෙන් උගන්වනවා. ඒකයි මම කිව්වේ මේක ජීවිත පිළිබඳ විවරණයක් කියලා. ඒකත් අරගන්න පුළුවන් අය. එහෙනම් ඊට වඩා ඔබේ කාලේ අද මම ගන්නෙ නෑ. මේ Facebook එකට සමග YouTube එකට මෙම දේශනාව කරන්න කියලා මට ආරාධනා කළ මේ මව්පියන් මේ දරුවන්ගේ මව්පියන්ට විශේෂයෙන් ස්තුතිවන්ත වෙමින් අනුග්‍රහක බෞතුන් වශයෙන් කටයුතු කළා මම මේ දන්නා වූ දූපුතන් තිදෙනා දරුවන් තිදෙනා අර පසුගිය අවුරුද්දේ මෙහෙට ඇවිදින් උපන්දින සාදයක් පවත්වලා ධර්ම දේශනාවක් කරලා කැම වීම දිනුක කළුගෝවිල පුදම්සා කළුගෝවිල සිත් කළුගෝවිල කියනා වූ දූලා දෙන්නට සහ පුතුණවන්ට ඔබ මේ කරාපු වැඩේ ඔබටත් ආදර්ශයක් වේවා ඔබත් මේකෙන් ගන්න ලෝකෙ දිහා වෙනස් විදිහකට බලන්න මේ ඒකපාක්ෂික ක්‍රමෙන් ගිහිල්ලා මේ සාර්ථක වෙන්නේ නැහැ කියලා වෙනත් විදිහට දකින්න. ඒ වගේම මේක අධ්‍යාපනය කියන එක රිත්ත කතාවක් බවට පත් කරගන්න නැතුව රසද්‍යාවට පත් කරගන්න. ජීවිතේ මීට වඩා තව තියෙනවා ජයග්‍රහණ ලබන්න ජීවිතය තුළ. ඒක තමයි රජ කෙනෙක් රජකම අතහැරලා ඇවිදින් ගහක් යටට හිටන අහෝසුකම් කියවයි කියලා කියන්නේ. ඔය කියපු ජයග්‍රහණය. ඉතින් ඕකේ 100%ක් නැතත් යම් මට්ටමකට උරුමකම් කියන්න, හිමිකම් කියන්න ඔබට පාර පාදා ගන්නට මේ ජීවිතේ මේ යොදන්න. මිනිසා පිළිබඳව ඉතිර නැති ගවේෂණයක් කළා උත්මයෙක් අපේ ගුරුවරයා නැත්නම් ශාස්ත්‍රය බවට පත් කරගෙන එතුමන්ගේ ඉගැන්වීම් හදාරන්න නැතුව අපි මොකද මේ කරන්නේ කියලා මට නම් හිතෙනවා. ඒ නිසා වැඩිහිටියන්ටත් හැදිරෙන දරුපරපුරටත් අවුල් වියවුල් ලෝකෙ තිබුණාට අවුල් වෙන්නේ නැති ලෝකයක් හදාගන්න අවශ්‍ය නොවනස පහල කර ගැනීම සඳහා මෙම කරුණු පැහැදිලි කිරීම හේතු වාසනාව වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අර දරුවන් දෙදෙනාට ලෝක ළමා දිනයෙන් කළා වූ වැඩේට විශේෂ ස්තුතියක් සමග උපන්දිනේම ළඟ දෙනවා නම් සුබ උපන්දිනයක්ද වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මා නිහඬ වෙනවා. මේ කරුණම තවත් විදිහකින් පැහැදිලි කිරීම සඳහා තවත් දවසක ඉදිරි ළඟදීම දිනක හමු වෙන බලාපොරොත්තු වෙන්නේ. එතකොට කරුණු තේරුම් ගැනීම තුළ ලබා ගන්න පුළුවන් තෙරුවන් සරණක් තියෙනවා. ඒක පුංචි කාලේ ලැබෙන එකක් නෙවෙයි. අන්නේ කරුණු තේරුම් ගැනීමේ තෙරුවන් සරණ ලබා ගන්නට ලැබේවායි ප්‍රාර්ථනා කරනවා මම.